පිළිසඳරෙහි යෙදෙන්නට වෙලාව ඇවිත් අපි සාකච්ඡාව කතා බහ ආරම්භ කරමු. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්තුමා කීර්ති කොටගම මහතා සමග. අයිබෝන් සුබෝදෑසන. අයිබෝන් ප්‍රගීත් සුබෝදෑසන. මහවැලිය කිව්වහම මේ මුළු රටටම වැදගත් වෙනවා. රට පුරාම විහිදිලා පැතිරිලා තිබෙනවා. ඒහා සම්බන්ධ බොහෝ දෙනෙක් ඉන්නවා. ප්‍රතිලාභ ලබන බොහෝ දෙනෙක් ඉන්නවා. මේ රටට තාම වැදගත්. ඉතින් ඒ නිසාම මහවැලියෙන් අපි බොහෝ දේ කතා කරන්න උකහා ගන්නට තිබුණට විශේෂයෙන්ම ගෙවුණු අවුරුද්ද මහවැලියට කොහොමද කියන එක පිළිබඳව මම හිතන්නේ විමසා බලන එක වඩා හොඳයි. ආපස්සේ හැරලා බලනකොට සතුටු වෙන්න පුළුවන් අවුරුද්දක්ද මහවැලිය පැත්තෙන් ගත්තොත් එහෙම ප්‍රගතිය කොහොමද? මම එතනින් පටන් ගන්න කැමතියි. බොහොම ස්තුතියි ප්‍රගීත්. ඇත්තටම ප්‍රගීත් මම මීට මාස කිහිපයකට පෙර සියත පිළිසඳරට ඇවිල්ලා ඔබතුමා සමග සාකච්ඡාවක් කරනකොට අපි ඉදිරිපත් කරා 2021 රටේ තිබ්බ කොරෝනා තත්ත්වයක් එක්ක තිබ්බ විශාල අභියෝග මැද්දේ අපි මහවැලිය දේශීය ආර්ථිකයට කොයි විදිහටද දායක වෙන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මෙහිදී අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ප්‍රගීත් ඔබ කිව්වා වගේම මහවැලිය කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන දැවන්තම ව්‍යාපාරයක් සහ රටෙන් 50%කට වගේ භූමි භාගයකට වැටලා තියෙන ජනතාවත් පවුල් 3,58,000ක් සිටින ප්‍රගතිය. දැන් මෙහිදී රටේ ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, චමල් රාජපක්ෂ මැතිතුමා සහ අපේ අමාත්‍ය සිරිපාල ගම්ලත් මැතිතුමාත් අපිට කිව්වේ මේ රට පහුගිය අවුරුද්ද තිබ්බ අභියෝග හමුවේ දේශීය කෘෂි කර්මාන්තේ එහෙම නැත්නම් ආහාර භෝග නිෂ්පාදනය කරේ වැඩි අවධානයක් යොමු කරන්න සහ වැව් වාරි සෞභාග්‍ය යටතේ වැව් ඇති කිරීමත් කාබන් හරිත කෘෂි කර්මාන්තය දියුණු කිරීමත් කියන එක තමයි අපිට ලැබුණ අභියෝග. මේ මොන අභියෝග තිබ්බත් ඇත්තටම අපි ගිය අවුරුද්දේ මහවැලි අධිකාරී හැටියට සමස්ත රජයේ තියෙන සියලුම ආයතන වලට වඩා අභිබවමින් අපි ඉතාල විශාල කියන්නේ 100ට මූල්‍ය ප්‍රගතිය ගත්තොත් අපි 93ක මූල්‍ය ප්‍රගතිය ලබා ගන්න අපිට හැකි වුණා 2021 අවුරුද්දේ අත්‍යවශ්‍යම රට දෙසරයක් වහලා තියෙද්දිත් අපිට පුළුවන් වුණා මේ විශාල ප්‍රමාණයේ මූල්‍ය ප්‍රගතියට යන්න. විශේෂයෙන් මේ සඳහා අපිට කැප වුණ මහවැලිය නිලධාරි මණ්ඩලයත් අපිට සහයෝග දෙන සියලුම දෙනාටත් මම මේ අවස්ථාවේ ඒ විදිහේ ස්තුතිවන්ත වෙනවා. එහෙම තමයි ගෙවුණු වසර මූල්‍යමය වශයෙන් මහවැලි ව්‍යාපාරය ලාභදායී තැනක එහෙම නැත්නම් කාටත් සිත සලසමින් රටට බරක් නොවි රටේ ජනතාවට මේ මෙහෙවර ඉටුකොට තිබෙන්නේ. අපි එතනින් ඉදිරියට එමු. මහවැලිය යටතේ තිබෙනවා බොහෝ දේ අපිට වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. කෘෂි කාර්මිකාංශය ඊළඟට දීවර සහ පශු සම්පත් මේ ආදී වශයෙන් වර්ග කර ගන්නට පුළුවන්. දීවර සහ පශු සම්පත් පැත්තට අවධානය යොමු කළත් එහෙම ගෙවුණු වසර තුල හැසිරුණු ආකාරය කොහොමද? ඉන් අත්වෙච්ච සෙත සේවය කොහොමද කියන කාරණා ප්‍රගීත් ඇත්තටම මම විශේෂයෙන්ම සතුටු වෙන්න ඕනි අපේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දීවර සහ පශු සම්පන්තාංශය විශාල ප්‍රගතියක් මේ ලබාගත් අවුරුද්ද තමයි 2021. විශේෂයෙන් මම මේ පිළිබඳ ප්‍රගතිය අපි නොම්බර වශයෙන් කිව්වොත් අපි 2028 වර්ෂයේ දියර කිරි නිෂ්පාදනය අපි කරලා තිබේ මිලියන 28ක්. නමුත් අපි ගිය අවුරුද්දේ ඒක මිලියන් 40 දක්වා වැඩි කිරීම ඉලක්කගත කරලා අපි මිලියන් 42ක්. ඒ කියන්නේ අපි ඉලක්කගත කරාටත් වැඩිය මිලියන් 2ක කිරි ලීටර් ප්‍රමාණයකුත් හදලා ඒ කියන්නේ 2020ට සාපේක්ෂව කිරි ලීටර් මිලියන් 15ක් අපිට නිෂ්පාදනය කරන්න ලැබුණා. අපි දැන් දකිනවා ඒ ගැන රූප සටහනුත් අපි තුල දකිනවා මේ ගණන් මිනුම් වාර්තාවන්. ඒ අනුවද මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයත් අපිට ඇත්තටම දෙගුණ කරන්න පුළුවන්කම ලැබුණා 2020ට සාපේක්ෂව 5500 මෙට්‍රික් ටොන් 11700. හැබැයි බිත්තර නිෂ්පාදනයත් අපිට මිලියන 38ක් 2020 තිබ්බ එක 21 අපි ඉලක්කගත කරේ මිලියන 60යි. නමුත් 62ක් කරන්න පුළුවන්. ඒක 163ක වර්ධනයක්. විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනයත් අපනයනය සඳහා විශේෂයෙන්ම ඩොලර් අර්බුදයට විසඳුමක් ඇටද කෘෂික අපනයනය සඳහා මිලියන 27ක් අපි යුගල ඇස්තමේන්තු කර 37ක් අපිට 40ක් යන්න ලැබුණා. මේ ආදී වශයෙන් ගත්තම අපිට දීවරා පශු සම්පත් අංශයෙන් 2020 අපි සමස්ත දල ජාතික ආදායමට මහවැලි කලාපවලින් බිලියන 4.5ක් අපි ලබා දීලා තිනවා. මේක ඇත්තටම දෙගුණයක් වුණා, ඩබල් වුණා. ඒ මිලම යටතේ ගත්තත් 2020 මිලම යටතේ ගත්තත් 2021
කෘෂි සහ දීවර පශු සම්පත් වැඩසටහන දීවර සහ පශු සම්පත් පමණක් අපි බිලියන 9ක් දල ජාතික ආදායමට ලබා දීලා තිනවා. ඒ කියන්නේ මේ සියලුම ආදායම් අපේ මහවැලි කලාපවල ජීවත් වෙන ගොවි පවුල් වලට ගිය ආදායම් හැටියට සලකන්න. ඊට අමතරව අපි දේශීය ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් තමයි මේ සියලුම නිෂ්පාදන ලැබුණේ. ඉතින් මම හිතන්නේ අපිට 2021 වර්ෂයේ මම දන්නේ පහුගිය අවුරුදු 20ම මහවැලි අධිකාරියේ නිෂ්පාදන ගත්තත් අපි 2021 වර්ෂයේ තමයි ඉහළම අගයක් ලබලා තියෙන්නේ. මම හිතන්නේ මේක අපි සියලු අභියෝග මැද්දේ ලැබපු විශාල ජයග්‍රහණයක් හැටියට තමයි මම දකින්නේ මේ තියෙන කොරෝනා ප්‍රශ්න එක්කත්. ඔව් දැන් මේ කොරෝනා ප්‍රශ්න විතරක් නෙමෙයිනේ කෘෂිකර්මය පැත්තෙන් එහෙම ගත්තහම පහුගිය කාලේ දැන් ගිය අවුරුද්දේ මාස ගණනාවක් පොහොර ප්‍රශ්නයත් එක්ක විවිධ ගැටලුත් රටේ මතුවුණා. ගොවිතැනට ප්‍රශ්න ආවා. ගොවි ජනතාවට ප්‍රශ්න ආවා. එහෙම තියෙද්දි දීවර සහ පශු සම්පත් අංශයේ මේ වගේ ප්‍රගතියක් පෙන්වුවට කෘෂිකාර්මිකාංශයේ එහෙම පෙන්වන්න පුළුවන් වෙන්නේ නැතිද කියලා අපිට ප්‍රශ්නයක් එනවා. කෘෂිකාර්මිකාංශයේ තත්ත්වය මොකක්ද? ප්‍රගිත් ඔබ කිව්වට අපිට ඇත්තටම හරිත කෘෂිකර්මාන්තයේ පැත්තෙන් අතිගරු ජනාධිපතිතුමා හරිත කෘෂිකර්මාන්තයට යනවා කියන එක අපිට අප්‍රේල් මාසේ 22 කියනවත් එක්කම අපි මහවැලි අධිකාරී මේ සඳහා සැලසුම් ගතව අපි කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට සියලුම කලාපවලට අපි යෝජනා කරලා ඒ සඳහා අපි ඉලක්ක දුන්නා. මේ අනුව ඇත්තටම අපේ ඉලක්කයටත් වඩා මහවැලි කලාපවලට අවශ්‍ය වුණේ කාබනික කොම්පෝස්ට් පොහොර අවශ්‍ය වුණේ මෙට්‍රික් ටොන් 94000ක් පමණයි. ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය අනුව. නමුත් අපිට 1,53,000ක් මෙට්‍රික් ටොන් හදලා අපේ සමස්ත ගොවි ජනතාවට අවශ්‍ය කොම්පෝස්ට් ප්‍රමාණය සහ ඊට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපිට අවශ්‍ය කරන නැනෝ නයිට්‍රජන්, කාබනික මියුරේට් ඔෆ් පොටෑෂ් සහ අනෙකුත් පොහොර වර්ග අපිට ලැබුණා. මම දැන් අපි ඔය පරිගිත් කී ප්‍රශ්නෙට උත්තරයක් දුන්නොත් අපි මේ අවුරුද්දේ ඉලක්කගත කරා මහකන්නේ හෙක්ටයාර් 1,10,000ක්. නමුත් අපිට වැඩ කරන්න ලැබුණා 1,01,000. කියන්නේ අපිට 10%ක විතර තමයි අඩුවක් වුණේ. නමුත් මේ අඩුව වුණෙත් කාබනික පොහොර නැතිකම හෝ පොහොර නැතිකම හින්දා නොවේ. යම් කිසි දේශපාලන අවශ්‍යතාවක් මෙතනදී මම හිතන්නේ සිදු වුණා. බොහෝ මේක විද්‍යාත්මක පැත්තකටත් එහා තව දුරටත් ගිය ප්‍රශ්නයක් වුණා. නමුත් අපි මහවැලි කලාපවල හැටියට මම ගිය සතියේත් අපි වගාබිම් වල ගිහිල්ලා තිබ්බා. අපිට එහෙම මහකන්නේ පොහොරවල විශේෂ ප්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් ඉස්සරහට ප්‍රශ්නයක් එනවා නම් එන්න තිබ්බේ යලකන්නේ. නමුත් ඒ සඳහා දැන් රජයේ පියවර අරගෙන තියෙනවා නැවතත් නිවැරදි මාවතකට ගෙනියන්න. එහෙම ගත්තත් කෘෂිකාර්මික අංශයේ මේ මොන බාධාවන් ආවත් හොඳ තත්ත්වයක් පෙන්වනවා කියලා ඔබ කියන්නේ 2021 වර්ෂයේ. ඇත්ත වශයෙන්ම ප්‍රගිත් මම එදා මේ සියත පිළිසඳරට ඇවිල්ලා කතා කරා වගේ අපි කෘෂිකාර්මික අංශය ගිය අවුරුද්දේ විශේෂ වැඩපිළිවෙලකට යමුනා. මූලික වශයෙන් අපිට තියෙනවා බීජ ගොවිපළවල් 17ක්. මේ ගොවිපළවල් 17ම මීට පෙර වගා කටයුතු සිදු කරේ නැහැ. මේක අතහැරලා දාලා තිබ්බේ. නමුත් ගරු අමාත්‍යතුමන්ලාගේ උපදෙස් මත මේ ගොවිපළවල් අපි බීජ ගොවිපළවල් බවට පත් කරලා ශ්‍රී ලංකාවට මහවැලි බීජ කියන සන්නාම නාමයෙන් බිත්තර වී, මුං ඇට, කව්පි, බඩිරිඟු, සෝයා, තල, උඳු ආදී සියලුම බීජ වර්ග හඳුන්වා දීමකුත් කරා. ඒ අනුව අපි 2021 මෙට්‍රික් ටොන් 10,000ක බීජ නිෂ්පාදනයක් අපි කරලා තියෙනවා මහවැලි ගොවිපළ තුල. මේ තුලින් ඇත්තටම කියන්න සන්තෝෂයි අපේ ගොවිපළ 17න් 2021 වර්ෂයේ ගොවිපළ 9ක් ලාභ ලබන තත්ත්වයට පත් කරගන්න අපිට ලැබුණා. මම හිතන්නේ ඒකත් විශාල ජයග්‍රහණයක්. ඊට අමතරව ප්‍රගිත් කියනවා නම් කෘෂිකාර්මික ජයග්‍රහණ හැටියට අපේ ප්‍රදේශවල වගා කරන වී වගාව සහ එළවලු සහ පළතුරු වගාව, කහ ඉඟුරු වගාව ගත්තත් අපි 2020 අපේ සමස්ත භෝග නිෂ්පාදනය වෙලා තිබ්බේ මිලියන 1.3ක් මෙට්‍රික් ටොන්. ඒක අපිට මිලියන 1.6 දක්වා වැඩි කර ගැනීමට හැකියාව ලැබුණා. මේකත් අපි ප්‍රගිත් ආර්ථික මේ පැත්තෙන් ගත්තත් අපි බිලියන 100ක් මේ මහවැලි කලාප තුලින් ආහාර භෝග වලින් පමණක් දේශීය ආර්ථිකයට එකතු කරලා තියෙනවා 2020. අපිට ඒක බිලියන 124 දක්වා. මම මේ කියන්නේ අර මිල වෙනස් කිරීමක් නැතුව. ඒ කියන්නේ මෙතන අපි 124ක නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා කෘෂිකර්ම
ආහාර භෝගවල මහවැලි ප්‍රදේශවල 2021 ඉඳන් මම හිතන්නේ විශේෂයෙන්ම ගොවි ජනතාවටත් අපි මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ සියලුම රටේ තිබ්බ රට වහලා නිලධාරීන්ට අපිටත් ගොඩක් කොවිඩ් වලින් ප්‍රශ්න මහවැලියට ආවා. නමුත් ඒ තියෙද්දි සියලුම දේවල් තියෙද්දි ගොවි මහතුරු මේ රට වෙනුවෙන් මහවැලි අධිකාරිය ප්‍රදේශය තුල කරන ලද සේවය මම හිතන්නේ ඉමහත්ලද අගය කරන්න ඕනේ. මමත් එහි නායකත්වය ලබා දීපු හැටියට අපි කිව්වා වගේම මහවැලිය අපි කිව්වේ ඩබල් කියන සංකල්පයේ ගියේ අපි බලාපොරොත්තු වුණේ නිෂ්පාදකතාවය වැඩි කරලා ගොවියාගේ ආදායම් තත්ත්වය වැඩි කරලා ගොවියාට හොඳ ජීවන තත්ත්වයක් ඇති කරනවා කියන එක මම හිතන්නේ ඒකේ පෙර නිමිති අපිට පළවෙනි අවුරුද්දෙම ලබා ගන්න පුළුවන්. සමහරන දීවස අපස් සම්පත් ඇත්තටම ඩබල් කියන දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඊට අමතරව කෘෂිකර්මාංශයේත් අපි 124කින් වැඩි වෙලා තියෙනවා. මම හිතන්නේ අපි අවුරුදු දෙකකට සැරයක් තමයි දෙගුණ කරන්නේ. අපිට ඉදිරි ඉලක්කත් මේ සඳහා අපිට යන්න පුළුවන් කියන එක තමයි මගේ විශ්වාසය. වැඩිපුර පේන්න තියෙන ගැටලුකාරී තත්ත්වයන් උනාට මහවැලි ව්‍යාපාරය තුළ ඒ ගැටලු අභියෝග ජය ගනිමින් ඒකට මෙතුමන්ලගේ නායකත්වයත් මුහු කරමින් ගොවි ජනතාවට හොඳ ජීවන තත්ත්වයක් ළඟා කර දීම සඳහා කටයුතු කරමින් තිබෙන බව කියවෙනවා. මේ ඇතුලේ ගොවීන්ට ලැබෙන මිල පිළිබඳව ගත්තහම ඒ තාම වැදගත් කාරණාවක් කියලා මම විශ්වාස කරනවා. අපි ඊතරම් කතාබහට ලක් නොකලාට පහුගිය කාලය හා සැසඳීමේදී මෑත කාලීනව වී ඇතුළු කෘෂි භෝග සඳහා ගොවීන්ට ලැබෙන මිලේ ඉතා ඉහළ යාමක් තියෙනවා නේද? ඔව් ප්‍රගීත් ඔබ කියන එක හරියද? මම අර ඉස්සර කියපු මහවැලි ප්‍රගතිය පෙන්වුවේ මම 2020 මිලට සාපේක්ෂව. ඒ අනුව තමයි අපි බිලියන 24ක් කෘෂි භෝග වලින් අලුතෙන් එකතු කරලා තියෙන්නේ 2021. නමුත් මිලත් එක්ක ගත්තොත් අප ඇත්තටම මේක දෙගුණයක්. මොකද අතිගරු ජනාධිපතිතුමා එනකොට අපිට වී වලට ගෙව්වේ රුපියල් 50ක්. ඉස්සර තිබ්බේ රුපියල් 32කට තිබ්බ එක 50ක්. නමුත් මේ අපේ 2021 ඇත්තටම ගොවීන් වී විකුණන්නේ 85ට. ඊට අමතරව විශේෂයෙන් මම සඳහන් කරන්න ඕනේ මේ හරිත කෘෂිකර්මාන්තය සමග අපි තුන්වන කන්නේ මුං වගාව. අපි 2020 හෙක්ටයාර් 1000 කරපු එක 2021 මේ හරිත කෘෂිකර්මාන්තයත් කාබනික පොහොර නැවත ඇති කිරීමේ ප්‍රතිපත්තියක් හැටියට අපි හෙක්ටයාර් 6000ක්. ඒ කියන්නේ 6 ගුණයකින් අපි තුන්වන කන්නේ මුංගට වගා කරා. තුන්වන කන්නේ කන්න දෙකක් අතර. ඒකනුත් මම හිතන්නේ ගොවියෙක්ට රුපියල් ලක්ෂ 2ක විතර හෙක්ටයාරයක සුද්ධ ලාභයක් ලැබුණා. මොකද ඔබ කිව්වා වගේ මුංගටත් අපි ගොවින්ට විකුණෙන්න පුළුවන් වුණා 450කට වගේ මිලකට. ඒ වශයෙන් ගත්තම ඇත්තටම මේක විශාල වශයෙන් ගොවින්ට ගොවි ජනතාවට නාගරික ජනතාවට යම්කිසි අපහසුයක් ඇති වුණත් මිල පිළිබඳ ගොවි ජනතාවට විශාල වශයෙන් ආදායම් ලැබපු වර්ෂයක් මහවැලි හැටියටත් අපි මම හිතන්නේ මිලත් එක්ක ගත්තොත් දෙගුණයක් ආදායම් වැඩි වුණා කියන එක අපිට ස්ථීර වශයෙන් කියන්න පුළුවන්. දැන් ඔබතුමා පැහැදිලි කරනකොට ඒ පිළිබඳව මේ සංඛ්‍යාදත්ත සහිත සටහන් ඔබට දකින්නටත් ලැබුණා. මේ සංඛ්‍යාදත්ත මත පදනම තමයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ පැහැදිලි කිරීම කරන්නේ. මේ තව එක කාරණාවකට මම අවධානය දෙන්නට කැමතියි, ඔබෙන් විමසන්නට කැමතියි. දැන් මේ හරිත කෘෂිකර්මාන්තය නවත්තන්නේ ජනාධිපතිවරයා රාජාසන කතාවෙත් නව සැසිය ආරම්භ කරමින් පාර්ලිමේන්තුව කියනවා මේක කොහොම හරි ඉදිරියට ගෙනියන්නට ඕනේ. එතකොට මහවැලිය තුල දැන් ඔබගේ පැහැදිලි කිරීම තුල කියුණා නිෂ්පාදනය කරන ලද කොම්පෝස් පොහොර මෙච්චර ප්‍රමාණයක් වගාවට එකතු කරලා තියෙනවා. ඒකත් හිතුවට වඩා වැඩි ප්‍රමාණයක් එකතු කරන්න ලැබිලා තියෙනවා. එතකොට මේ හරිත කෘෂිකර්මාන්තය වගේ වැඩපිළිවෙළවල් ඉදිරියට ගෙන යන්න මහවැලියට පුළුවන් ලොකු වැඩ කොටසක් කරන්න. අපි දැක්ක පටන් ගන්නවා ඒ පිළිබඳව. ඒ ක්‍රියාත්මක වීම කොහොමද? ප්‍රගීත් ඔබ කිව්වාගේ ඇත්තටම මහවැලි කලාප තුල තමයි අපේ ලග්ගල එහෙම නැත්නම් මොරගහ කන්ද යටතේ ශ්‍රී ලංකාවේ පළවෙනි ගැසට් කරපු කාබනික කලාපය හෙක්ටයාර් 3500ක් තියෙනවා. ඒකෙන් අපි දැනට වගාවන් සඳහා හෙක්ටයාර් 1441ක් යොදාගෙන තියෙනවා. එතනදිත් මම විශේෂයෙන් කියන්න කැමතියි පහුගිය 2021 වර්ෂයේ අපි ඉලක්කගත ප්‍රමාණයට වඩා කාබනික ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම හරිත එහෙම නැත්නම් කාබනික කෘෂිකර්මාන්තයේ නිෂ්පාදන අපි එළි දැක්වුවා. ගොවින්ට ඒක ලැබුණා. විශේෂයෙන්ම වී, බඩේරිගු, සොයා බොංචි, මුං ඇට වාගිදි වර්ගයේ. ඊට අමතරව ඔබ කිව්වා වගේ මහවැලි
කියන්නේ අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේ අතිගරු ජනාධිපතිතුමාගේ හරිත කෘෂි කර්මාන්තයේ නියම ව්‍යාපෘතියක් හැටියට නියම කියන්නේ අනිත් කට්ටියට ආදර්ශමත් වෙන්න විදිහට වැඩ කරන්න. අපි කිව්වාගේ ගිය අවුරුද්දේ අපි කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීම අපිට අවශ්‍යතාවටත් වැඩි අපි කරා 1 ලක්ෂ මෙට්‍රික් ටොන් 1,53,000ක්. දැන් අපි ඒක දිගටම කරගෙන යනවා. අපි ඒ කියන්නේ අපි මේ හරිත කෘෂි කර්මාන්තයේ කියන සංකල්පයෙන් අපි එළියට යන්නේ. අපි පුළුවන් තරම් මහවැලි කලාප තුළ අපි දිගටම ඒක ගෙනියනවා. දැනටමත් අපි සියලුම කටයුතු සලස්සුම් කරලා ඒක අපි හැම කන් එකටම මෙට්‍රික් ටොන් 1,50,000ක් අපි කුඹුරු වලට සහ ගෙව් තුළ නිෂ්පාදනය කරමින් පවතිනවා. ඊට අමතරව ප්‍රගීත් මතක ඇති මම ගියසරේ එනකොට කිව්වා මේ කාබනික වගාවට අවශ්‍ය නයිට්‍රජන් සැපීම සඳහා ග්ලිඩිසීරියා ගස් අපි ලක්ෂ 50ක් වගා කිරීමට පටන් ගත්තා. මේ වෙනකොට අපි ලක්ෂ 3ක වගේ ප්‍රමාණයක් අපි වගා කරලා තියෙනවා. ඒක ඉදිරි යලකන්නේ පටන් ගත්තත් එක්කම මේ ලක්ෂ 5 අපි ස්ථාපිත කරනවා. ඒකෙන් ලැබෙන කොළ වලින් අපි සම්පූර්ණ නයිට්‍රජන් තවදුරටත් හරිත කෘෂි කර්මාන්තය වෙනුවෙන් ලබා ගන්නවා. අර රුපියල් 5000ක් අක්කරයකට අඩු ඉඩම් අක්කරයට වැඩි ඒවට 10000ක් මේ ආදී වශයෙන් මේ වගාවන් සඳහා වෙන් කිරීම ඒ වැඩසටහනත් මහවැලියටත් ලැබෙනවද ක්‍රියාත්මකද? ඔව් ප්‍රගීත් ඇත්තටම මේ සඳහා ගරු මුදල් අමාත්‍ය බසිල් රාජපක්ෂ මැතිතුමා සමග අපි සාකච්ඡා වාර දෙකක් තිබ්බා. මේක ඇත්තටම මහවැලිය මීට ඉස්සෙල්ලා අපි පටන් ගත්තා. අපි මහවැලි ගෙවතු සංග්‍රාමයක් කියලා මම හිතන්නේ මමත් එතනදී ඇවිල්ලා සියත පිළිසඳර සමග කතා කරා. අපි ගෙවතු මහවැලි ගෝවින්ගේ ගෙවතු 2,14,000ක් අපි ගිය අවුරුද්දේ ඔක්තෝබර් වල පටන් ගත්තා. මේ සඳහා අවශ්‍ය කරන සම්පූර්ණ දැනුම, බීජ කට්ටල සහ කාබනික කොම්පෝස්ට් පොහොර සියලුම දේ අපි ගෝවින්ට ලබා දීලා දැනටමත් අපි 2,14,000න් 1,98,000ක් අපි මහ පොළොවේ ස්ථාපිත කරලා තිනවා ගෙවත්ත. දැන් මේ 5,000 අපිට හම්බ වෙනවා කියලා තියෙනවා පර්චස් 20ට අඩු නම් රුපියල් 5,000කුත් පර්චස් 20ට සහ අක්කරයකට දක්වා රුපියල් 10,000කුත් ගෙවතු සංවර්ධනයට අපිට මහවැලි කලාප වලටත් මේක ලැබෙනවා. මේ සඳහා අපි දැනටමත් මේවා වෙලා තියෙන අපි විශේෂයෙන් මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ එදිනෙදා අවශ්‍ය කරන එළවලු වර්ග, අල වර්ග සහ කෙටි කාලීන භෝග වර්ග තමයි මූලික වශයෙන්. ඊට අමතරව මේක දීර්ඝ කාලීන සංකල්පයක් හැටියට ගෙනියන්න පෝෂණයෙන් පිරිගෙවත්තක්. ඒ කියන්නේ එතකොට එතන තියෙන්න පුළුවන් කන බොන එළවලු විතරක්ම නෙවෙයි සමහර කුරුඳු කහ ಜಾති පොල් ඒ වගේ සියලුම බහුභෝගත් සමග මේක ඉදිරියට ගෙන යන වැඩ පිළිවෙලක් සමග මම හිතන්නේ මේක ඒ පවුලකට අවශ්‍ය කරන සියලුම කෑම භෝග ඒ ගෙවත්තෙන් ලබා ගැනීම වැඩ පිළිවෙලක්. කියන්නේ ඒක සඳහා අපි දැන් ජනාධිපති කාර්ය බලසායක සමග වැඩ කරමින් අපි කටයුතු කරමින් යනවා. ඔව් මහවැලි අම්මා ගිය අවුරුද්ද පුරා රට පෝෂණය කළ හැටි මහවැලි අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති කොටගම මහතායි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. මේ උදා වෙලා තියෙන 2022 තුල තිබෙන සැලසුම් මේ වන විට ක්‍රියාත්මක වැඩපිළිවෙල අනිකුත් කාරණාත් විමසන්නට බලාපොරොත්තු වෙනවා. කෙටි විරාමයක්. හොඳයි අපි යලිත් පිළිසඳරට යොමු වෙමු. ශ්‍රී ලංකා වරාය අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති කොටගම මහතා සමග සාකච්ඡා කරමින් ඉන්නේ. මහවැලිය බැලුවාම මහ විශාලයි කියලා අපි වචනෙට කියනවා විතරක් නෙමෙයි නිකන් රටක් ඇතුලේ රටක් වගේ ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය පරිපාලන විභවයේ ඇතුලේ වෙනමම ආකාරයකින් රට පෝෂණය කරන්න ස්වයං පෝෂණය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල සඳහා ලොකු යාන්ත්‍රණයක් මේ තුල තිබෙනවා කියනක මේ විරාමයේ අතර අධ්‍යක්ෂ ජනරාල්තුමාත් එක්ක කතා බහ කරමින් ඉනකොට අපි දැනගත්තා. එහෙම ගත්තා ඔබතුමාගේ ඉඳලා ක්ෂේත්‍ර නිලධාරීන් දක්වා 5,000ක විතර මහා බලෑනියක් තමයි මේ කටයුතු කරමින් ඒ හා සම්බන්ධ තව පිරිස් ඉන්න පුළුවන්. එහෙම ගත්තාම ලොකු මෙහෙයුමක් මේ ක්‍රියාත්මක කරමින් ඉන්නේ. එහි දීවර හා පශු සම්පත් අංශයේ ක්‍රියාත්මක කෘෂි කර්මාන්ත අංශයේ ක්‍රියාත්මක මේ ආදී අපි කතා කරගෙන ආවා. ඊළඟට මේ මෑත කාලින අපිට මුණ ගැහෙන සුවිශේෂ වැඩපිළිවෙලක් ව්‍යාපෘතියක් තමයි වාරි සෞභාග්‍යය කියලා කියන්නේ. වාරි සෞභාග්‍ය වැඩසටහන දැන් මේ අද පත්තරෙත් දිනමිනෙත් දකින්න පුළුවන්කම තියෙනවා. වාරි සෞභාග්‍ය මේ නිල පුවත්පත එලි දැක්වීම සිදු වුණු අවස්ථාවත් අද අපිට පත්තර වාර්තා තුලත් දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ චමල් රාජපක්ෂ අමාත්‍යවරයාට පිළිගැන්වු අවස්ථාව. වාරි සෞභාග්‍ය වැඩපිළිවෙල ගැන කතා කරමු. ප්‍රගීත් ඇත්තම මම අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ මූලිකම අංගයක් තමයි රටේ වැව් නැවත ප්‍රතිසංකරණය
කිරීමෙන් වාරි සෞභාග්‍යය කියන ඇත්තට මේ වාරි සෞභාග්‍යය කියලා කොහොම වැව් හැදීමමත් නෙවෙයි. මේ වැවත් එක්ක යම්කිසි ක්‍රියාදාමයන් ගොඩාක් තියෙනවා. මොකද වැවත් එක්ක අපි දන්නවා ඒ දවස්වල වැව දාගබ පන්සල ගම ඔක්කොම එකට යනවා. වැවත් එක්ක අපේ ජීවිතේම බැඳිලා තියෙන මේ වැවත්. ඒකින්ද මේ වාරි කියන්නේ මම දන්නේ ශ්‍රී ලංකාවට රාජ්‍ය දරුවන්ගේ ඉඳලා එන එක අතිවිශිෂ්ට ලෙස තිබ්බ එකක් තමයි මේ වාරි කර්මාන්තය කියන එක ශ්‍රී ලංකාව. ඉතින් මේකට නව පණක් ලබා දීමෙන් මූලික වශයෙන් මේ වාරි සෞභාග්‍යය කියලා දැනට අවුරුදු 3ක් ඇතුළත ගරා වැටුණ සහ පාවිච්චි නොගෙන සිටින වැව් 5000ක් නැවත පිළිසකර කරමින් ඒ තුලින් ගොවි ජනතාවට සහ ශ්‍රී ලංකාවේ ජනතාවට ගොවි ජනතාවට ඊට පස්සේ කර්මාන්ත සඳහා ජලය, පානීය ජලය මේ ආදී වශයෙන් සියලුම ජල අවශ්‍යතා සැපිරීම තමයි වාරි සෞභාග්‍ය අරමුණ. ඉතින් මෙහිදී මහවැලි අධිකාරිය හැටියටත් අපිට මහවැලි අධිකාරිය යටතේ වැව් 451ක් තියෙනවා. ඉතින් මේකෙන් අපි 2021 වර්ෂයේ වැව් 140ක් අපි තෝරාගත්තා නැවත ප්‍රතිසංස්කරණය කිරීමට. ඒකින් අපි වැව් 116ක් ඉවර කරා. මොකද මේ සමහර වැව් පළවෙනි අවුරුද්දේම ඉවර කරන්න බෑ. මොකද වැවක් අපි හදනවා කියන්නේ නිකන් හාරනවා විතරක් නෙවෙයි. ඒක සම්පූර්ණ පිටස්තර ගරු චමල් රාජපක්ෂතුමාගේ සංකල්පයක් තියෙන මේ වැවත් එක්කම පරිසර සුන්දරභාවය ඇති කිරීම. ඒ කියන්නේ අපි මිනිසුන්ට ගිහිල්ලා එතන හවසට ඉන්න පරිසරයේ විඳින්න සතා සිව්පාවන්ට එන්න ඒ වගේ පරිසරයක් අපි මෙතනින් හදනවා. ඒ අනුව සම්පූර්ණ වැවක් ඉවර කරනවා කියලා කියන්නේ ඇත්තටම සමාජයට ලොකු දායාදයක් ලබා දෙනවා. ඒ ජනතාවට ඒ පරිසරයේ විඳීම සහ ජලය ලබා කෘෂිකර්මාන්තයට සහ පානීය ජලය ලබා ගැනීමට අමතරව. එතකොට අපි මේ වෙනකොට වැව් 116ක් ඉවර කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සමස්ත මහවැලියෙම තියෙන වැව් 451ම 2023 වර්ෂයේ වෙනකොට ඉවර කරන්න. ඒ සඳහා අපි ඉලක්කගත සැලසුම් හදලා තියෙනවා. මීට අමතරව අපි පුද්ගලික අංශයටත් අපි ලබා දෙනවා වැව්. මොකද අපිම වියදම් කරලා කරන්න ඕනේ නැහැ. මේ වැව් හාරලා ඒ කට්ටියට බොරළු රොම්මඩ ගන්න පුළුවන්. ඒ සඳහා අපි පුද්ගලික අංශයටත් ලබා දෙනවා. ඉතින් මේක ඇත්තටම මහවැලි අධිකාරියත් ශ්‍රී ලංකා රජයේත් මූලික ඉලක්කයක් හැටියට තමයි වාරි සෞභාග්‍යය. මොකද අපි රට තුල වතුර ඉතුරු කරගත්තොත් අපිට ලොකු දායකත්වයක් රටට නැවත ලබා ගන්න පුළුවන් කියන මට්ටමේ. ඒත් මම හිතන්නේ අපි එතනදිත් අපි අපේ ඉලක්කවලට එහා මහවැලි අධිකාරියට යන්න ලැබුණා වාරි සෞභාග්‍ය සංකල්පය යටතේ. දැනට තත්ත්වය කොහොමද? දැනට කොච්චර ප්‍රමාණයක් අපි දැනට අපි මේ 451කින් 116ක් ඉවරයි. අපි හොඳ තත්ත්වයේ තියෙන වැව් තියෙනවා 72ක් විතර. ඒ කියන්නේ ඇත්තටම ඒවා අපිට පිළිසකර කිරීම අවශ්‍යතාවයක් නැහැ. ඒකට මේ විදිහට ගණන් බහදලා බලපුවම තව අපිට 116 72යි. එතකොට තව අපිට වැව් 200ක් විතර තමයි ලැබුණ අවුරුදු දෙකට කරන්න තියෙන්නේ. හොඳයි. ඒ සමගම දැන් මේ මහවැලි කලාපවල ජීවත් වෙන ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරමින් භූමියේ අයිතිය සහතික කරමින් ඔප්පු ප්‍රදානය කිරීම විටින් විට ඒ කාලවල ඉඳලා ඒ දශකවල අපිට සිදු වෙලා තිබෙනවා, මතකයේ තිබෙනවා, දැනටත් සිදු වෙමින් පවතිනවා. අපි පහුගිය සාකච්ඡාවෙත් අපි මේ පිළිබඳව අවධානය යොමු කරා ඔබතුමාත් එක්ක. දැන් කොහොමද ඒවායේ තත්ත්වය කියලා මම අහන්නේ. අපිට ඇත්තටම අපේ මහවැලි කලාපවල මම කිව්වා පවුල් 3,58,000ක් පදිංචි වෙලා ඉන්නවා. මේයින් අපි දැනට පවුල් 1,98,000ක් එහෙම නැත්නම් 2,00,000කට මේ වෙනකොට ඔවුන්ගේ ඉඩම් හිමිකම් අපි ලබා දීලා තියෙනවා ඔප්පු ජනාධිපතිතුමා අත්සන් කරලා සම්පූර්ණ අයිතිය. ඒකට තව 1,50,000ක් අපිට ලබා දීමට නියමිතව තියෙනවා. ඇත්තෙම මේ අවුරුද්දේ අපි ඔප්පු ලක්ෂයක් දෙන්න අපි සැලසුම් ගත කරලා තිබුණේ. නමුත් අවාසනාවකට මේ ගොවි ජනතාවට ඔප්පුවක් ලබා දීමේදී අපිට ගොවි ජනතාව මූණට මූණ හමුවීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද ඒකට අපි කියනවා ඉඩම් කච්චේරි තියන්න ඕනේ. නමුත් පහුගිය කොවිඩ් එකත් එක්ක දෙසරයක් රටවැසීමත් සහ නිසා අපිට මේ ජනතාව එකතු කිරීමේ යම්කිසි අපහසුාවක් වුණා. ඉතින් ඒ නිසා අපි එතන ඉලක්කයටම යන්න බැරි වුණත් අපි 2020 ඔප්පු ලබා දීලා තියෙන 27215යි. නමුත් මේ සියලු බාධක මැද අපි 2021 ඔප්පු 35485ක් ලබා දීලා තියෙනවා. එතන මේක අපේ ඉලක්කයට අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. නමුත් අවාසනාවකට අපිට ජනතාව ඉඩම් කච්චේරියට ගෙන්නන්න බැරි වෙච්ච නිසා තමයි මේක උනේ. නමුත් දැන් රට දැන් හොඳ තත්වයකට ඇවිල්ලා තියෙන නිසා අපි මේක අප්‍රේල් වෙනකොට මේ ඉඩම් ලක්ෂ්‍ය ඉලක්කයට අපි යනවා. මොකද දැනටම අපි සැලසුම් කරලා තියෙන ඊට අමතරව මම ප්‍රගීත් මේලාව කියන්න කැමතියි අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා සහ අපේ ගරු චමල් රාජපක්ෂ මහත්මයා සිරිපාල ගම්ලස් සියලුම දේශපාලන අධිකාරියෙන් ඉඩම් මේ ලබා දීපු 35000 අපි
ජාතික උත්සවයක් වශයෙන් පෙබරවාරි 26 ඇඹිලිපිටියේ මහවැලි ක්‍රීඩාංගණයේදී යෙදීමට දැන් අපිට ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා. මේකින්දී අපි ඒ 35000ටම අවශ්‍ය ඔප්පුව දැන් ලෑස්ති අපි එදාට දෙන්න ලෑස්ති කරලා තියෙනවා. නමුත් මෙතනදී මම අපි 100%ක් සතුටු වෙන්නේ නැහැ. නමුත් අපි මේක 2023 වෙනකොට මේ 1,50,000ම ඔප්පු ලබා දී සමස්ත මහවැලියේ සිටින සියලුම දෙනාගේ ඉඩම් හිමිකම කියන එක ලබා දෙන එක අපි අනිවාර්යයෙන්ම කරනවා. මහවැලි අධිකාරියට පැවරී ඇති නීතිමය ප්‍රතිපාදන ඒ වරප්‍රසාද රාමුව තුල ඉඳගෙන බොහෝ කටයුතු සිදු කරමින් ඉන්නවා වගේම ඒ ප්‍රදේශ කලාප ආශ්‍රිත විවිධ සුබ සාධන කටයුතුත් මහවැලියෙන් තමයි බොහෝ වෙලාවට කෙරෙන්නේ. මේ හා සමග 2022 වසරේ සපුරා ගැනීමට බලාපොරොත්තු දැන් ඔබ කියවන 21 හිතපු සමහර ඉඩම් ඔප්පු ප්‍රදානය වගේ අපි කෘෂි කර්මාන්තයෙන් යන්න හිටපු තැන් මේ ආදී වශයෙන් යම් පසුබෑම් තියෙනවානේ. මේවා අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න යන ගමන පිළිබඳව අපේක්ෂාවන් පිළිබඳව අපි පොඩ්ඩක් කතා කරමු. ප්‍රගීත් ඇත්තම 2021 වර්ෂය පිළිබඳ විශේෂයෙන්ම සතුටු නැත. 2022 වර්ෂයේ අපිට මුදල් අමාත්‍යාංශයෙන් සහ ජනාධිපති කාර්ය බලසාකයෙන් අපිට කියලා තියෙන්නේ 2022 වර්ෂයේ ජීවනෝපාය සංවර්ධනය සඳහා කටයුතු කරන්න. ඒතර ජීවනෝපාය සංවර්ධනය සඳහා කටයුතු කිරීම සහ ආහාර සුරක්ෂිතතාවය. මොකද මේක ලංකාවට විච්ච ප්‍රශ්නයක් නෙවෙයි සමස්ත ගෝලීය වශයෙන් යම්කිසි ආහාරවල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි මහවැලියත් ඒ රජයේ වැඩපිළිවෙලට අනුගත වෙමින් ආහාර සුරක්ෂිතතාවය සහ ජීවනෝපාය සංවර්ධනය කියන එක තමයි මූලික වශයෙන් අපි වැඩ කරන්නේ. නමුත් අනිත් ඒවා නොකර ඉන්නව නෙවෙයි ඉඩම් මේවත් කරනවා. අනිකුත් සංවර්ධන කටයුතු සීලුම් දේ කරමින් නමුත් ප්‍රමුඛතාවය අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ආහාර සුරක්ෂිතතාවය සහ ජීවනෝපාය සංවර්ධනය. ඉතින් මෙහිදී ඇත්තටම මම හිතා පොඩ්ඩක් මම පෙන්වන්නත් කැමතියි මේ විදිහට අපිට පොතක් ලැබලා දීලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ආහාර භෝග අවශ්‍යතාවය පරිභෝජනය සහ සුලභතාවය මේක ජනාධිපති කාර්ය බලසාකයෙන් දීලා අපිට තියෙන්නේ. අපි මෙහිදී අපි ඉස්සර මහවැලිය සැලසුම් කරේ වතුර තියෙන විදිහට තමයි අපි ඉඩම් පරිහරණය කරේ. නමුත් අපිට දැන් ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත අපිට ලබා දීලා තියෙනවා. එහෙම නෙවෙයි අපි රටක් හැටියට කරන්න ඕනි. පෝෂණ අවශ්‍යතාවය අනුව තමයි වගා කරන්න ඕනේ. මොකද විශේෂයෙන් මම උදාහරණයකට ගත්තොත් අපි අවශ්‍යතාවයට වැඩි කනවා. හාල්. අපේ දැන් අපිට ඒක තියෙන හැටියට ධාන්‍ය වර්ග 139ක් තමයි පරිභෝජනය. ඒ කියන්නේ 139ක් වැඩියෙන් කරනවා. ඉතින් ඒකෙන් මම හිතන්නේ සෞඛ්‍ය පැත්තෙන් තියෙන ප්‍රශ්න මම දන්නවා. ස්ථූලතාවය ඊට පස්සේ අනිත් එක බෝන වන රෝග ඔක්කොටම හේතුව මේ වැඩියෙන් කාබෝහයිඩ්‍රේට්ස් ගැනීම. ඊට පස්සේ අපි ගත්තොත් රනිල භෝග ගත්තොත් අපි 125යි ගන්නෙ. 175ක් නෑ. ඒ කියන්නේ මුං ඇට ඒ ධාන්‍ය වර්ග එළවලු ගත්තොත් 166යි අපි කන්නේ. පළතුරු ගත්තොත් 135යි. ඉතින් මේ ආදී වශයෙන් ගත්තොත් අපේ භෝජනය ආහාර භෝජන රටාවේ සමතුලිතතාවය නැතිකමක් තියෙනවා. ඒ නිසා මේ ජනාධිපති කාර්ය බලසාකයෙන් අපිට කියලා තියෙන්නේ මේක බැලන්ස් කරලා කරන්න කියලා. ඒ අනුව තමයි සහ රටේ සීමා කරන ලද භෝග වර්ග 17ක් තියෙනවා. ඒක වගා කරලා ගොවි ජනතාවගේ ආදායම වැඩි කිරීම. ඒක 2022 යල කියන එක අපිට මහවැලියට විශේෂයි. මොකද මම ඉස්සෙල්ලා කිව්වා අපි මහවැලියේ තියෙන හෙක්ටයාර් 1,14,000න් 94,000ක් වී කරනවා. මහට යල කන්නේ 72,000ක් වී කරනවා. 21,000ක් අපි අතාරිනවා. අපි නමුත් අපි මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා මේ හෙක්ටයාර් 94,000ම වැඩ කරන්න. ඒක කරන්නේ අපි වී වලින් යම්කිසි ප්‍රමාණයක් අඩු කරනවා. මොකද ඇත්තටම අඩු කරලා අපි ලූණු, මිරිස්, සෝයා ඊට පස්සේ මුං ඇට ඒ වගේ දේශීය අවශ්‍ය කරන ප්‍රෝටීන් සහ අනිකුත් සුලභ ආහාර වර්ග වගා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ හුදෙක් ආහාර අවශ්‍යතාවය සඳහා පනවන්නේ මේ පෝෂණ අවශ්‍යතාවයට මුල් තැන දෙමින්. ඒක තමයි වෙන්නේ. අපි නැත්තම් අපි ආහාර සුරක්ෂිත වුණාට පෝෂණය අතින් සුරක්ෂිත නෑ. මොකද ඒක අපි දැකලා තියෙනවා, මම අහලා තියෙනවා මේ වෛද්‍යවරු කියනවා පිළිකා ඒ දවස්වල 30ක් දවසට ආපු එක අද 100ක් එනවලු. මම දැන් අද 130කට වැඩිය ඉස්කෝල ළමයින්ට දීවැඩියාව තියෙනවා. මම හිතන්නේ මේ ආහාර මේ නිසා තමයි ජනාධිපති කාර්ය බලසායකෙන් අපි කියලා තියෙන පෝෂණ අවශ්‍යතාවය මත රටේ කෘෂිකර්මය හැසිරෙන්න ඕනේ. ඒ අනුව අපේ සම්පූර්ණ වගා වපසරියන් අපි තීරණය කරලා තියෙන්නේ අවශ්‍ය පෝෂණය මත. විශේෂයෙන් තව එකක් වුත් අපි බිත්තර රටේ අවශ්‍යතාවය බිලියන 8ක්. නමුත් අපි අද නිෂ්පාදනය කරන්නේ බිලියන 2.5යි. 2000 මහවැලිය ගත්තත් මහවැලි කලාප තුල
අපිට මිලියන 450ක් විතර නිෂ්පාදනය කරන්න ඕනේ. අපි නිෂ්පාදනය කරන්නේ 60යි. එහෙනම් දැන් මගේ ලබන අවුරුද්දේ වර්ෂයේ මිලියන 150ක ටාගට් එක. මට මේ මිලියන 450 අවුරුදු 3ක් ඇතුළත මහවැලිය සම්පෝෂිත වෙන්න ඕනේ. අපි ඒකක මට්ටමින් අපි කමින ඒකක මට්ටම කියන්නේ ග්‍රාම සේවා වසමක් වගේ කොටසක් අපි මේ ආහාර සුරක්ෂිතතාව ගැන සංගණනයක් කරා. අපි ඒ ඒකක කෙටියෙන් පැහැදිලි කරා. ඒකක මට්ටමේ ආහාර කොච්චර තියෙනවද අඩුද ඒ අඩුව තමයි අපි නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. තව එහාට ගියොත් තව බොහෝ දේ හම් වෙනවා. මම අර කලිනුත් සඳහන් කළා වගේ මේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ ඉඳන් පල්ලෙහා මට්ටම දක්වා ගත්තාම මේ මහවැලි අධිකාරියේ ව්‍යුහය ගත්තාම ඊටාම පුළුල් එකක්. ඒ තුල තව අපි මේ කතා නොකරපු බොහෝ අංශ ක්ෂේත්‍රත් තියෙන්නට පුළුවන්. මේ රටේ සංවර්ධනයට, රටේ කෘෂිකර්මාන්තයට රට වෙනුවෙන් දායකත්වය ලබා දෙන. අපි හිතනවා ඊටාම වැදගත් කාරණා බොහොමයක් මේ වෙලාව ඇතුළත අපිට සාකච්ඡා කරන්න පුළුවන් වුණා කියලා ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති කොටගම මහතාට පිළිසඳරට එකතු වීම පිළිබඳව. ආයුබෝවන් ඔබතුමාට. මේ මහවැලියේ අපේක්ෂාවන් හැබැයි වේවා මහවැලි අම්මාගේ බලාපොරොත්තු ඉටු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. ඔබටත් සුවදායි සුව දවසක් ප්‍රාර්ථනා කරමි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.